Praise the Lord. අපි නැවතත් I අලුත් teaching එකකින් මම ඕගලන්ව හම්බ වෙනවා. මම හිතනවා කලින් teachings වලට බලන්න ඇති හුඟ දෙනෙක් ඒව තේරුම් අරගෙන review කරලා බලන්න ඇති කොහොම වුණත් අපේ prayers හැමදාම ඕගොල්ලෝ වෙනුවෙන් ඕගලන්ගේ ඉගෙනගෙන වෙනස් වෙලා තව අයට ගන්නලා දේව රාජ්‍යයේ සේවය කරා. එදා මම කියනකොට මට පොඩි නෝට් එකකට පුංචි මිස්ටේක් එකක් වුණා. අර රෝමන් හිස්ටරි ගැන කියනකොට මම අර රෝමේ බිහිවීම ගැන කතා කරනකොට එතන මම කියන්නේ ක්‍රිස්තු වර්ෂ 753 කියලා. ක්‍රිස්තු වර්ෂ නෙමෙයි ක්‍රිස්තු පූර්ව 753. රෝමය පළවෙනියටම බිහි වුණේ Rome founded 753 BC. I was mistakenly said 753 AD. यार क्रिस्तु वर्ष क्रिस्तु पूर्व කියනකොට පොඩ්ඩක් පැටලෙනවා. sorry. ඒක 753 ක්‍රිස්තු පූර්ව 753 තමයි රෝමේ බිහි වුණේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ වෙනත් රටවල් අල්ලගෙන දිගටම ගියේ. හොඳයි. දැන් අද අපි පටන් ගන්නේ ටයටීරා සභාව. හතරවෙනි සභාව. දෙවන පරිච්ඡේදෙම හතරවෙනි සභාව. අපි පර්ගමස් ගැන දිගටම බැලුවා. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ටයටීරා සභාවෙනුත් ඒ වගේම ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට බාර දෙමු. ස්වාමීනි මේ ටීචින් එක ඔබ වහන්සේගේ අතට බාර දෙනවා. ස්වාමීනි මම නෙමෙයි ඔබ වහන්සේ කතා කරන්න. ශුද්ධාත්මනේ රැගෙන පාවිච්චි කරන්න අප සියලු දෙනාටම ඔබ වහන්සේ උගන්වන්න. මෙන්න අපි යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී. Lord, here we are humble and depend upon the Holy Spirit guidance. Holy Spirit to teach us. Holy Spirit to reveal us. In the name of Lord Yeshua. Amen. දැන් එහෙනම් අපි යමු එලිදරව් පොතේ chapter 2 එකේ දෙවෙනි පරිච්ඡේදයේ අද බලන්න යන්නේ 18 වෙනි පදයේ ඉඳන් 29 වෙනකම්. Chapter 2 verse 18 to verse 29. හොඳයි. එහෙනම් අපි බලමු. ටයටීරා සභාවේ නම ටයටීරා. මොකද මේ ටයටීරා කියන්නේ? ටයටීරා කියලා කියන්නේ daughter. එහෙම නැත්නම් මේකට තව නමක් තිබුණා සෙමිරාමිස්. උහිපා කියලා තිබුණා. පෙලෝපියා කියලා තිබුණා. නමුත් ඒ නම වෙනස් කරා ටයටීරා for daughter දියණිය. මේ ටයටීරා නගරයේ තිබිච්ච නම් තමයි සෙමිරාමිස්, පෙලෝපියා, උහිපියා. දැන් අපි බලමු ආමන්ත්‍රණය. Verse 18. And unto the angel of the church in Thyatira write, these things said the Son of God. තවද තියාතිරාවේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. ගිනි දැල්ලක් වැනි ඇස්ද දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තා වූ දේවයන් වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියන සේක. Son of God, who hath his eyes like unto a flame of fire, and his feet like fine brass. දැන් මෙන්න තයාතිරාවේ සභාවේ දූතයාට, පාස්ටර්ට, නායකයාට, ලීඩර්ට ජේසුස් වහන්සේගේ ලියුම එනවා. ජේසුස් වහන්සේගේ ටයිටල් එක මොකක්ද? දේව පුත්‍රයා. Son of God. සලවන් වහන්සේ වෙන ටයිටල්ස් දුන්නා. නමුත් තයාතිරාවට ලියන්නේ දේව පුත්‍රයා. The Son of God. දැන් ටිකක් උන්වහන්සේගේ ලක්ෂණ වගේක් එනවා. උන්වහන්සේගේ eyes like a flame of fire. උන්වහන්සේගේ ඇස් කොහොමද? ගිනි දැල්ලක් වගේ. පාද like
fine feet are like fine brass. තිලිසෙන පිත්තලද පිත්තල දැන් අපි දන්නවා මෝසස්ගේ කූඩාරම ගත්තොත් පූජාසනය ඒ හැම එකක්ම ආලේප කරලා තිබුණේ පිත්තල වලින් පෙන්වුම් කරන්නේ විනිශ්චය. ඒතර උන්වහන්සේගේ විනිශ්චය මාසගේ පාද දිලිසෙන fine brass වගේ දිලිසෙන පිත්තල කියන්නේ උන්වහන්සේ විනිශ්චය උන්වහන්සේගේ පාදවල තියාගෙන උන්වහන්සේ විනිශ්චයට ඔන්න මෙන්න ඉන්නේ. ඇස් කොහොමද? ගිනි දැල්ලක් වගේ. අපි කෙනෙක් දිහා බලනකොට අපි දිහා බලනකොට මිනිස්සෙගේ ඇස් කොහෙම තියෙනවද? නිකන් තරහෙන් ඉන්නකොට කොහොමද? ඇස් තර අපි කියන තරහෙන් නිකන් පුරනවා වගේ. නේ අපිට එහෙම කාලවල තිබුණා. අපිට තරහ ගියාම එහෙමනම් ජේසුස් වහන්සේගේ ඇස් මෙතන like a flame of fire ගිනි දැල්ලක් වගේ. උන්වහන්සේ එහෙම බලනවා ඇත්තේ උන්වහන්සේට සෑම දෙයක්ම පේනවා. කිසි දෙයක් වැහිලා නැහැ. ඒතර උන්වහන්සේගේ ඇස් දෙක his eyes are like unto the flame of fire. මොකක්ද දිහා බලාගෙන ඉන්නවද උන්වහන්සේ මොන මූඩ් එකේද ඉන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. verse 19 I know thy works. මෙන්න උන්වහන්සේ කියන කතාව. මම දන්නවා ඔයාගේ ක්‍රියා. And charity and service and faith and thy patience and thy works and the last to be more than the first. එනම් මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියාව වැඩි බවද දනිමි. Okay, very good. එතන උන්වහන්සේ කියනවා මම ඔයාගේ ක්‍රියා දන්නවා. ඔහුගේ ප්‍රේමය දන්නවා, විශ්වාසය දන්නවා, සේවය දන්නවා, ඉවසිල්ල දන්නවා. ඒතුළු තයටිරා සභාවේ ඉන්න මිනිස්සු, ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ ඉන්න මිනිස්සු සේවය කරනවා. ඒ මිනිස්සුන්ගේ සේවය දන්නවා, අමාරුව දන්නවා, පීඩාව දන්නවා, ඉවසිල්ල දන්නවා කියන මම මේවා දන්නවා. ඒ උන්වහන්සේ දැන් ලියුමක් එවනකොට අපි කිව්වා උන්වහන්සේ පිළිවෙලට එවන්නේ කාගෙන්ද කාටද ඉස්සෙල්ලා උන්වහන්සේ ගුණ වර්ණනාවක් කරන ඒ සභාවේ තියෙන හොඳ කියලා තමයි වැරදි කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ අනුශාසනාව දෙනවා, අවවාදය දෙනවා, වෝනින් එක දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ පොරොන්දුව දෙනවා. ඊට පස්සේ ආත්මයන් වහන්සේ මුළු සභාවට බෙදලා දෙනවා. ඕකේ. අපි බලමු ඊට පස්සේ verse 20. ඒ වගේම තයටිරා සභාවට මෙතන කියනවා and I know that you are doing more than before. ඒ කියන්නේ මේගොල්ලන්ගේ improvement එකක් තියෙනවා, වර්ධනයක් තියෙනවා. මුල පටන් ගත්තට වැඩිය මේ හොඳින් කරගෙන එනවා. නමුත් verse 20 but නමුත් I have this against you. නමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේ. තාචීරට විරුද්ධව උන්වහන්සේට කාරණයක් තියෙනවා. මොකද්ද කාරණේ? You continue to tolerate that Jezebel woman, the one who claims to be a prophet, but is teaching and deceiving my servants to commit sexual sin and eat food that has been sacrificed to idols. නමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේ. එනම් තමාම අනාගත වක්‍රයක් යයි කියාගන්නා වූ ස්ත්‍රී වන යෙෂබෙල්ට නුඹ අවකාශ දෙන්නේ. ඇවනාහි වෛශ්‍යකම් කරන්නන්ටද දේවතා රූප වලට පූජා කළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුලා කරන්නීය. දැන් කියනවා උන්වහන්සේ
ඕගොල්ලෝ ඉඩ දීලා තියෙනවා ජෙසබෙල්ට. ජෙසබෙල්ට ඉඩ දීලා තියෙනවා සභාව. මොනවා කරන්නද මේ ජෙසබෙල් මොනවද කරනවා කියන්නේ? මේ ජෙසබෙල් කවුද සභාවේ? එයා ප්‍රොෆෙටස් කෙනෙක්. නැත්නම් ප්‍රොෆෙට් කෙනෙක්. අනාගත වක්තෘවරියකයි යා කියා ගන්නවා. මේක ජෙසබෙල් කියන්නේ යක්ෂයාගේ ෆස්ට් රෑන්ක් එකේ ආත්මයක්. යක්ෂ ආත්මයක්. හැබැයි මෙතන මේ ඇත්තටම ජෙසබෙල් කියලා බයිබල් කාලේ කෙනෙක් හිටියා. එයා ගැන මම එන්නම්. නමුත් උන්වහන්සේ කතා කරනවා මේ ගැහණු කෙනාට ඉඩ දීලා මෙයා මොනවද කියන්නේ? එයා ප්‍රොෆෙට් කෙනෙක් කියන්නේ. ඊට පස්සේ එයා උගන්වනවා and මුලා කරනවා දෙවියන් වහන්සේගේ සේවකයන්. මොනවද? sexual sin වෛශ්‍යාකම් කරන්නත් දේවතා රූප වලට පිදු දේ කන්නත්. ඉස්සෙල්ලා අපි බලමු කවුද ජෙසබෙල්? මෙයා කොහෙන් ආව කෙනෙක්? මේ ජෙසබෙල්ගේ නම අපි ඉංග්‍රීසියෙන් ජෙසබෙල් කිව්වට මෙයාගේ නම යශවෙල්. හිබ්‍රු නම යශවෙල්. එතකොට මෙයා කාගේ කවුද? මෙයා සීඩෝන් රටෙන් එන්නේ. මෙයාගේ තාත්තා ඒත් බාල්. බාල්ගේ සේවකයෙක්. කියන්නේ එයා රජ කෙනෙක්. නමුත් එයා සේවය කරේ බාල්ට. එතකොට මේ ජෙසබෙල් කොහොමද සීඩෝන් ඉඳන් ඉස්රායලට ආවේ කියලා බලමු. මොකද මෙයාගේ තාත්තා සීඩෝන් වල රජ කෙනෙක්, ඒ වගේම පූජකෙක්. නමුත් අපි ගියොත් අපි යමු බලන්න එක රාජාවලිය. එක රාජාවලිය අපිට 16 එක රාජාවලිය 16 29 30 31 එක රාජාවලිය 16 එක රාජාවලිය 16 වෙනි chapter එකේ 29 30 29 මම 29 කියන්න. යුදාහි රජු ආසාගේ 38 වෙනි අවුරුද්දේදී ඔම්රිගේ පුත්‍ර ආහබ් ඉස්රායල් කරේ රජ වී. එතකොට ආසාගේ කාලේ 38 වෙනි අවුරුද්දේ කවුද රජ වුනේ? ආහබ්. ඔම්රිගේ පුතා. ඊට පස්සේ සමාරියේ 20 අවුරුද්දක් ඉස්රායල් වරුන් කෙරෙහි රජකම් කළේ. ඒතර කොච්චර කල් ආහබ් රජ කරනවද? අවුරුදු 22ක්. ඔම්රිගේ පුත්‍ර ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබුණු දේ කළේ. එතකොට මෙයා එයාට කලින් හිටපු අයට වඩා තියෙන නපුරු දේවල් කරා. 31 තවද ඔහු නෙබාත්ගේ පුත්‍ර යෙරොබෝම්ගේ පාපවල හැසිරුණා මදිවාක් මෙන් ශිදෝන් වරුන්ගේ රජු ඒත්බාල්ගේ දූ යෙසබෙල් භාර්යාවකට පාවා ගත්තේ. මේ කරපු දේවල් කරා මදිවට මෙයා ගිහිල්ලා ඒත්බාල්ගේ දුව ජෙසබෙල්ව විවාහ කරගත්තා, නැත්නම් බැන්දා. ඊට පස්සේ කියනවා භාර්යාවකට ගත්තේ ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාර කළේ. තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයේ බාල්ට පූජාසනයක් සෑදුවේ. ආහබ් අශේරා කණුත් සෑදුවේ. ආහබ් තම තමාට පළමුවෙන් සිටි සියලු ඉස්රායල් රජුන්ටත් වඩා ඉස්රායල් දෙවියෝ ස්වාමින් වහන්සේ කෙරෙහි කෝප කරවීමට කාරණා කළේ.
එතකොට ආහබ් හිටපු රජුවල් වලින් ඒ හැමෝටම වඩා පහත්ම දේවල් කර. දැන් අපි දන්නවා ඊශ්‍රායලයේ පළවෙනිම රජුරු සවුල්. සවුල්ට පස්සේ දාවිද්. First king of Israel is King Saul. After King Saul, King David. After King David, Solomon. දාවිද්ට පස්සේ Solomon රජු. ඊට පස්සේ Solomonගෙන් පස්සේ ඊශ්‍රායලය රාජ්‍යයන් දෙකකට කැඩුනා. උතුරු රාජ්‍ය Northern Kingdom එකට කියනවා ඉස්රායල් කියලා. දකුණු රාජ්‍ය යුදා කියලා කියනවා. උතුරු රාජ්‍ය ඉස්රායල් හැටියට දකුණු රාජ්‍ය යුදා හැටියට සොලමන්ගෙන් පස්සේ ඉස්රායලය දෙකට බෙදුණා. එතකොට ඉස්රායල් කියන උතුරු ප්‍රදේශයේ උතුරු රාජ්‍යයේ අගනුවර තමයි සමාරියාව. දකුණු රාජ්‍යයේ යුදාවේ ජෙරුසලම්. එතකොට Northern Kingdom එකේ ඔය උතුරු රාජ්‍යයේ ගොඩක් හිටියා ගෝත්‍ර 10කට වැඩි හිටියා. එතකොට ජෙරොබෝම් තමයි පළවෙනිම රජුරුව උතුරු රාජ්‍ය. උතුරු රාජ්‍ය සම්පූර්ණයෙන්ම රජුරු 19ක් හිටියා. නමුත් ආහබ් තමයි හිටපු ඇත්තටම කියනවා නම් සෞතුම පහත්ම විදියට වැඩ කරේ. එතකොට දැන් මොකද්ද දැන් ඉස්සල්ලාම ඔය ජෙරොබෝම් කියන පළවෙනි රජුරුව බාල්ට මේ පූජාසන හැදුවා. කියන්නේ දාන් ඉඳන් බෙතෙල් වෙනකම් northern border එකකින් ඉඳන් southern border එකට එනකම් Dan to Bethel අර මේ he erected the statues of golden calves වස්සාගේ statues හැදුවා. නමුත් ආහබ් එහෙම නෙමෙයි. ආහබ් ඊටත් වඩා ජෙසබෙල්ව බැඳලා අර ජෝෂුවාගේ කාලේ දාවිද්ගේ කාලේ ඒගොල්ලෝ අතු ගාලා දාපු බාල් නමස්කාර ක්‍රම නැවත ඉස්රායලයට ගෙනාවා. අන්න ඒක තමයි ආහබ් කරේ. ජෙසබෙල්ව බැඳලා බාල් නමස්කාර ක්‍රම ගෙනාවා. ඒ ගේනකොට මොනවද ගෙනාවේ? ඒගොල්ලෝගේ නමස්කාර ක්‍රම, ඒගොල්ලෝගේ පුරුදු, පැහිවීම්, අපවිත්‍රකම් ඒ සේරම අරන් ආවා. දැන් බාල් නමස්කාර බාල් කියන්නේ කවුද කියලා බලන්න. බාල් කියන්නේ ඔය කානාන් දේශයේ හිටපු එක දෙවි කෙනෙක්. ඔය බාල් කියන නමේ ඉංග්‍රීසි තේරුම තමයි ලෝඩ්, ස්වාමීන් කියන. ඉතින් ඒ නිසා මේගොල්ලෝ අපි බලමු verse 32 තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහේ බාල්ට පූජාසනයක් කරනවා. බාල්ට සමාරියාවේ දේවාලයක් හදලා පූජාසනයකුත් හැදුවා. ඔන්න ආහබ් කරපුවා. ඒතර ආහබ් දැන් already කාවද වැඳලා ඉන්නේ ජෙසබෙල්ව බැඳලා. එයා ආවා ඊශ්‍රායලයට ආවා. ඊට පස්සේ අශේරා කණු හැදුවා. රූප ස්තම්භ හැදුවා. ඊට පස්සේ ඒතර මේ අෂ්ටරෝත් කියන්නේ කවුද කියලා මම පර්ගමස් වලදී කියලා දුන්නා. කොහෙන්ද මේ බාබිලෝන් දේව ක්‍රම මේවා අධහිලි ක්‍රම මිත්‍යා දෘෂ්ටික අධහිලි ක්‍රම සෙමිරාමිස් මෙයා වෙන වෙන නම් වලින් ආවා අනිත් රටවල් වලට. දැන් මේ අෂ්ටරෝත් කියන කෙනා නමින් එනවා. ඒ දේවතාවයට තමයි මේ පිළිම හදලා රූප ස්තම්භ හදලා නමස්කාර කරන්නේ. නමුත් මේ බාල් කියන්නේ මේ මුළු ප්‍රදේශයේම කානානිවරුන්ගේ දෙවියා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අපි දන්නවා එක රාජාවලිය 18 මේ ජෙසබෙල් ආවම ජෙසබෙල්ගේ වැඩේම දෙවියන් වහන්සේගේ ප්‍රොෆෙට්ලව මරනවා. දෙවියන් වහන්සේගේ මතකයිනේ එලයිජාත් එක්ක කොහොමද එලයිජාව එලවගෙන යනවා, එලයිජාව මරන්න එනවා. කොහොමද එලයිජා මේගොල්ලන්ට උත්තර දුන්නේ? නමුත් ජෙසබෙල්ගේ ඉන්ටෙන්ෂන් එක කමාරමුණ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ප්‍රොපේතවරු නැති කරලා.
ඒකටයි ජෙසබෙල් ආවේ. එතකොට කිසිම දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගේ සේවකයන් නැති කරන්නේ. ඒ වගේම මේ බාල් ක්‍රම නිසා අර නැති කරපු පාප නැවත ඊශ්‍රායලයට ආවා. එතකොට මතක තියාගන්න අපිව පාපේ අපි කරපු පව් වලින් ගලවලා ජේසුස් වහන්සේ අපිව ගැලවීම දීලා අපිට ගෙනල්ලා තියෙනවා. දැන් මගේ වැරද්ද මං කර හිටිය පාපය මොකක්ද කියලා හිතන්න. මම නම් ඕකේ මට තිබුණා වක්කරයක් බැහැකමක්. නමුත් මාව ඒකෙන් ගලවලා දෙවියන් වහන්සේ ගැලවීමට ගෙනාවා නම් මාවයි වැටෙන්න පුළුවන් ඒකෙන්ම තමයි. වෙන පාපකින් නෙමෙයි. එතකොට මේ අර අමාරුවෙන් ජොෂුවලා දාවිද්ලා මේගොල්ලෝ අතුගාපු දෙහිලි ක්‍රම කඩාවිඳ දාලා එළවපුවා මෙන්න ආයි මෙයා නැවත ඉස්රායලයට ගෙනාවා. ඒ පූජා ක්‍රම ගෙනාවා, වෛශ්‍යා ක්‍රම ගෙනාවා, දෙහිලි ක්‍රම ගෙනාවා, රූප නමස්කාරය ගෙනාවා. ඕකට දෙවියන් වහන්සේ කැමතිම උනේ නැහැ. ඒ නිසා දැන් ජේසුස් වහන්සේ කියනවා මේ ක්‍රම සභාවෙත් තියෙනවා. මේ ක්‍රම සභාවටත් අයිති වෙලා තියෙනවා. සභාව ඇතුලේ තියෙනවා. දැන් අපි යමු උඩ මට පෙන්වන්න ඕනේ ද්විතීය කතාව 16:21. ද්විතීය කතාව 16:21. Deuteronomy 16:21. දෙවියන් වහන්සේ කියනවා You are not to plant any sort of tree as sacred pole beside the altar of Adonai your God that you will make for yourself. Likewise, do not set up a standing stone. Adonai your God hates such things. එතකොට මාසේ කතා කරනවා 16:21 නුඹ සාදන්නා වූ නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ පූජාසනය ළඟ කිසියම් වෘක්ෂයකින් කළ අශේරා කණුවක් සිටුවා නොගනින්න. නුඹට රූප ස්තම්භයක්ද පිහිටුවා නොගනින්න. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඊට ද්වේෂ කරන සෙක්. ඒතර උන්වහන්සේ කියනවා පූජාසනය ළඟ කිසිම ගහකින් හදපු කණු තියන්න එපා. ඒ ක්‍රාෆ්ට් තියන්න එපා. අශේරා කණු. නුඹට රූප ස්තම්භයක්ද පිහිටුවා නොගනින්න. කිසිම රූපයක දෙයක් පූජාසනය ළඟ හදන්න එපා. නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඊට ද්වේෂ කරනසේ. ද්වේෂ කරනසේ. හරි. ඊට පස්සේ අපි යමු යෙරෙමියා 7:8. Jeremiah 7, chapter 7, verse 8. Look, you are relying on deceitful words that can't do any good. Can't do you any good. First you steal, murder, commit adultery, swear falsely, offer to Baal, and go after other gods that you haven't known. Then you come and stand before me in this house that bears my name and say, we are saved, so that you can go on doing these abominations. Do you regard this house, which bears my name, as a cave for bandits? I can see for myself what's going on, says Adonai. Jeremiah 7:8.
දාලා තිබිච්ච bookmarks ඔක්කොම අයින් වුණාම ඔගොල්ලෝ හරව ගන්න ජෙරෙමියා 7:8 ජෙරෙමියා 7:8 උන්වහන්සේ කියනවා මෙන්න නුඹලා ප්‍රයෝජන නොවන බොරු වචන කෙරේ විශ්වාස කර සිටින්නහුය. නුඹලා සොරකම් කර මිනිමරා කාමවිත්‍යාචාරය කර බොරුවට දිවුරා බාල්ට සුවඳ දුම් ඔප්පු කර නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස් පසුව ඇවිත් මාගේ නාමය තබා තිබෙන මේ ගෘහයේදී මා ඉදිරියේ සිට අප ගැලවුණෙමයි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කරන පිණිසද? මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක් යයි නුඹලා සිතනවාද? මටත් එසේය. මටත් පෙනෙනවා යයි ස්වාමීන් වහන්සේ කියනසේ. අපිට ඕනේ තැන්වල ගිහිල්ලා ඕනේ දේවල් කරලා අපිට ඊට පස්සේ සභාවට ඇවිල්ලා ස්වාමීනි ජේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරපු නිසා මම ගැලවුණා. මෙන්න යෙරෙමියා ලව්වා. එදා දෙවියන් වහන්සේ කතා කරනවා. ඔය වගේම තව එකක් මට ජෙරමියාගේ පෙන්වන්න ඕනේ. ජෙරමියා 10ට යන්න. chapter 10 එකට. මේ මම 10 පෙරලලම තියන්නම්. 10:1 ඉඳන් වහන්සේ ඔය රූප නමස්කාරය ගැන තව කතා කරනවා. ඉස්සෙල්ලා ඉංග්‍රීසි එක මම කියවන්නම්. Hear the word of Adonai. Adonai කියන්නේ හීබ්‍රු භාෂාවෙන් Lord. Hear the word of Adonai speaks to you, house of Israel. Here's what Adonai says. Don't learn the way of the nations. උන්වහන්සේ කියනවා මේ මිනිස්සු කරන ඒවා ඉගෙන ගන්න එපා. Don't be frightened by astrological signs, even if the nations are afraid of them. Astrological sign. ඒවට බය වෙන්න එපා. For the customs of the people are nothing. They cut down a tree in the forest. A craftsman works it with his axe. They deck it with a silver and gold. They fix it with hammer and nails so that it won't move. Like a scarecrow in a cucumber patch. It cannot speak, it cannot be carried. It has to be carried because it cannot walk. Do not be afraid of it. It can do nothing bad. Likewise, it is unable to do anything good. එම්බා ඉස්රායල් 10 යෙරෙමියා 10:1 නම් එම්බා ඉස්රායල් වංශය ස්වාමින් වහන්සේ නුඹලාට කියන වචනය අසපල්ලා. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගනිල්. අනිත් මිනිස්සු කරන ඒවා ඕගොල්ලෝ ඉගෙන ගන්න එපා. අහසේ ලකුණු වලට ජාතීන් කැළඹෙන නමුත් නුඹලා ඒවාට නොකැළඹෙල්ලා. මක්නිසාද ජාතීන්ගේ චාරිත්‍ර නිෂ්ඵලය. ග්‍රහයා මාරු වුණා කිව්වට මිනිස්සු බය වුණාට ඕගොල්ලෝ බය වෙන්න එපා. මෙතන කියලා තියෙනවා don't be frightened by astrological signs. අහසේ ලකුණු වලට ජාතීන් කැළඹෙයි. නමුත් නුඹලා බය වෙන්න එපා. උඹලා ඒවාට නොකැළඹෙල්ලා. මක්නිසාද ජනයන්ගේ චාරිත්‍ර නිෂ්ඵලය. එසේය කෙනෙක් උන්වහන්සේ තව එකක් කතා කරනවා. මේක ඕගොල්ලන්ට කොහොම තේරෙයිද කියලා ඉස්සෙල්ලා අහලා බලන්න. එසේය කෙනෙක් වනෙන් ගහක් කපා ගනිති. එය කම්කරුවාගේ අත්වලින් පොරවෙන් කරන වැඩක්. ගස් කපන්නේ අත්වලින් පොරවෙන්.
ඔහු ඒක රන් රිදී වලින් සවසා නොසෙල්වෙන ලෙස ඇනවලින්ද මිටිවලින්ද සවි කරති. ඉවත් තල් ගහක් මෙන් වටකුරු කර තිබේ. දැන් කැලේට ගිහිල්ලා ගහක් කපාගෙන ඇවිල්ලා ලස්සනට සරසලා ඇනවලින් මිටිවලින් ගහලා බිත්තියට තද කරලා තියලා හෙලවෙන්න බැරි වෙන්න තියෙනවා. මේවා තල්ගස් වගේ වටකුරු ගස්ලු. ඒවා කතා කරන්නේත් නැත. අඩිතබා යන්න ඒවාට බැරි නිසා උස්සුලාගෙනම යන්න ඕනේ. ඒ ගස්වලට ඇවිදින්නත් බෑ, කතා කරන්නත් බෑ. ඒවා අපිම උස්සන් යන්න ඕනේ. ඒවාට බය නොවෙල්ලා. මක් නිසාද අනතුරු කරන්නට ඒවාට බැරිය. යහපත කිරීමද ඒවාට නැත. ස්වාමීන් වහන්සේ ඔබට සමාන වූ කිසිවක් නැත. ඔබ උතුම්සේක, ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ. උන්වහන්සේ කියනවා දැන් මේ කතා කරේ අපි ඔය ගස් ගෙනල්ලා ඔය උත්සව කාලෙට නත්තල් කාලෙට සරසනවා. උන්වහන්සේ කියනවා වටකුරු ගස්, තල් ගස් වගේ වටකුරු ගස්. මේවා යෙරේමියා ලව්වා කිව්වා. මේවා කරන්න එපා. මේවා ජාතීන් කරන දේවල්, වෙන මිනිස්සු කරන දේවල්, බාබිලෝන් ක්‍රම, මේ තම්මුස්ගේ අදහිලි ක්‍රම, ඒවා ඕගොල්ලෝ කරන්න එපා. ඒවා මිනිස්සු කරන දේවල්. මේවා බාල් නමස්කාර, මේවා කරන්න එපා. අහසේ ලකුණු වලට කැළඹෙන්න එපා. ඕගොල්ලෝගේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී. ඒතර මොනේ ජෙසබෙල්ගේ පාඩමේ මේ බාබිලෝන් ක්‍රමත් මම උන දැන් ඔයාලට කියලා දුන්නා. එතකොට ජෙසබෙල්ගේ ඉගැන්වීම හරි පුදුම විදියට එන්නේ. ජෙසබෙල් ක්‍රියා කරන්නේ top to bottom, ඉහළ ඉඳන් පහළට. එතකොට පාස්ටර් ගින් පටන් ගන්නවා, පාස්ටර්ට ටැග් එක බැරි වුණොත් ඊට පහළ කෙනාට පටන් ගන්නවා, බියවොල් ඇති කරනවා. මේ ජෙසබෙල් ක්‍රියා කරන්නේ පුදුමාකාර විදියට සභාව. එක ක්‍රම ගේනවා. අපිටත් සභාවට වෙන ආගමික දේවල් සභාවට ඇතුල් කරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේගේ නමස්කාරය කරනකොට අපිට වෙන ආගමක දෙයක්ත් ඒ මැද්දට දාන්න පුළුවන්. ඒවා ජෙසබෙල්ගේ ක්‍රම. අපි බලන්න ඕනේ අපේ සභාවල් වල වෙනත් දේවල් අපි මික්ස් කරගෙන තියෙනවා. අපි ජෙසබෙල්ට ඉඩ දීලා තියෙනවා. ඒ ඉගැන්වීම් තියෙනවා. දැන් මෙතන කියනවා මම අනාගත වක්තෘකයෙක් එයා කියනවා කියලා. අපි දන්නවා අපිට කවුරු ඇවිල්ලා කිව්වත් මම ප්‍රොෆෙට් කෙනෙක් කියලා. අපි බලන්න ඕනේ එයා කවුද කියලා. උන්වහන්සේ කියනවා මම තමාම ප්‍රොෆෙට් කෙනෙක් කියලා මෙයා කියනවා. ජෙසබෙල් කියනවා. අපි බලමු මොකද්ද ඊට පස්සේ කියන්නේ. 21 I gave her time to turn from her sin, but she doesn't want to repent from her immorality. 21 පශ්චාත්තාප වෙන්න ඈට කල් දුනිමි. verse 21 නමුත් ඈ තමාගේ වෛශ්‍යාකම ගැන පශ්චාත්තාප වෙන්න නොකමැත්තේ. උන්වහන්සේ දෙනවා. ජේසුස් වහන්සේ මේ ලියුම එවන්නේ son of God, දේව පුත්‍රයා. උන්වහන්සේ කියනවා මම එයාලට ටයිම් දුන්නා. මේ සභාවට රිපෙන්ට් වෙන්න ටයිම් දුන්නා. එයා ඒවා රිපෙන්ට් වෙන්න කැමති නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කියන 22 verse 22 so I am throwing her into a sick bed, and those who commit adultery with her I am throwing into great trouble unless they turn from the sins connected with what she does. 23ක් කියන්නම්. And I will strike her children dead. බලව 23 22 බලව ඇය යහනකට හෙළමි. ඇය සමග කාම මිත්‍යාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙත්නම් ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි. ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි. පශ්චාත්තාප වෙන්න, පසුතැවිලි වෙන්න ටයිම් දුන්නා. එයා කැමති නෑ ඒක කරන්න. ඒ නිසා මං යාව
යහනකට හෙලනවලු උන්වහන්සේ කියන උන්වහන්සේ ආව යහනකට හෙලනවා කාත් එක්කද එයත් එක්ක ඉන්න සෙනගත් එක්ක ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි. මේ මහත් පීඩාව කියන්නේ මේ සභාව පසුතැවෙන්නේ නැතුව ගියානම් කෙලින්ම මේ සභාව ඔසවා ගැනීමට කිසිසේත් අසු වෙන්නේ නැහැ. පීඩා කාලයේම දෙනවා. ඒ කියන්නේ මහත් පීඩාවකට හෙළමි. ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි. මාවනැහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නවා. හැමෝටම දැන් පොදුවේ කියනවා උන්වහන්සේ then all the messianic communities will know that I am the one who searches minds and heart. හැම සභාවක්ම දැනගන්න ජේසුස් වහන්සේ අපේ හදවත් සහ සිත් විමසන දෙවියන් වහන්සේ බව and I will give to each one of you what your deeds deserve. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි. උන්වහන්සේ අපි මොනවා කිව්වත් අපේ හදවත මනස උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ කියන ඔයගොල්ලෝ කරන විදියට මම ඔයගොල්ලන්ට විපාකයක් දෙන්න. මේ තාජිරාව ඉන්න පොඩි කොටසක්. මේ අමාරුවෙන් යන කොටසක්. අන්න ඒගොල්ලන්ට දැන් උන්වහන්සේ කතා කරනවා. Verse 24. But to the rest of you in Thyatira. මහා පරිමාණයේ ස්වභාවයෙන් අර බොහොම අමාරුවෙන් උන්වහන්සේ වචනේ එල්ලලා ඉන්නවනේ කොටසක්. But to the rest of you in Thyatira, to those who do not hold this teaching, who have not learned what some people call the deep things of the adversary, I say this, I'm not loading you up with another burden. 24. නමුත් මේ ඉගැන්වීම නැත්තා වූ, ඒ කියන්නේ ජෙසබෙල්ගේ ඉගැන්වීම නැති ගැඹුරුයයි ඔවුන් කියන සාතන්ගේ ගැඹුරු කාරණා නොදන්නා වූ තියතීරාවේ ඉතිරිව සිටින්නා වූ නුඹලා පිට මම වෙන කිසි බරක් නොතබමි නුඹලාට කියන්නේ. ඒ ඉතුරු වෙලා අමාරුවෙන් යන මේ ජෙසබෙල්ව එන්ටර්ටේන් කරන්නේ නැති මේ යක්ෂයාගේ යක්ෂ නමස්කාර නොකරන කොටසට කියනවා මම ඕගොල්ලන්ට වෙන බරක් තියන්නේ නැහැ. මම ඕගොල්ලන්ව දන්නවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා so that I 24 අපි කරා who have not learned deep. I say this 24 අවසාන කොටස. I say this. I am not loading you up with another burden. 25. Only hold fast to what you have until I come. Verse 25. එසේ වී නමුත් නුඹලාට ඇති දේ මා එනතුරු තදින් අල්ලාගෙන සිටපල්ලා. වහන්සේ කියනවා පුල් තියෙන්නේ පොඩි ශක්තියක් නම් ඒ ශක්තියෙන් කමන්නේ කොහොම හරි මං එනකන් අල්ලගෙන ඉන්න. පැවතෙන්න වෙනස් වෙන්න එපා. එක වැදහිලි ක්‍රම වලට යන්න එපා. එක ඉගැන්වීම් වලට යන්න එපා. මිරකල් වගේ යක්ෂ මිරකල් පස්සේ යන්න එපා. සොයා බලන්න. අල්ලගෙන ඉන්න මං එනකන්. Until I come. 26. To who wins the victory and does what I want until the goal is reached. 26. මාගේ ක්‍රියා පවත්වන්නා වූ තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි 26. ජය ගන්නා වූ කෙලවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නා වූ තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරේ බලය දෙන්නේ. To him who wins the victory and does what I want until the goal is reached. වහන්සේ කියනවා අවසානයේ වෙනකන් අල්ලගෙන ඉන්නත් ඕනේ. අතාරින්නත් බෑ. වෙනස් වෙන්නත් බෑ. මේ වැරදි ඉගැන්වීම් වලට යන්නත් බෑ. යක්ෂ නමස්කාර ක්‍රිස්තියානි විදියට පෙනිලා ආවත් මේවා තෝරගෙන බේරගෙන අමාරුවෙන් ඉන්න. එහෙම ඉඳලා ගෝල් එකටම යන්න ඕනේ.
මැදදී වැටෙන්න බෑ. ඔයා ගෝල් එක achieve වෙන්න ඕනේ. ඉලක්කය කරා යන්න ඕනේ. එහෙම වුණ අයට, එහෙම වෙන අයට, I will give him the authority over nations. ජාතීන් කෙරේ බලය දෙන්න. He will rule them with the staff of iron and dash them to pieces like pottery. Verse 27. 26 ඉඳන් කියවන්නම් මාගේ ක්‍රියා පවත්වන්නා වූ තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගේ මා ලැබූ ලෙස ජාතීන් කෙරේ බලය දෙන්නෙමි. කුම්භකාරයාගේ භාජන බිඳ සුණු කරනු ලබන්නාක් මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩු කරන්නේ. යදණ්ඩකින් ආණ්ඩු කරන්නේ. අපි දන්නවා staff of iron, rod of iron කියන්නේ ජේසුස් වහන්සේගේ පාලන බලය. මේ පාලන බලය එන්නේ ඔසවා ගැනීම ඉවර වෙලා ඊට පස්සේ පීඩා කාලේ ඉවර වෙලා උන්වහන්සේගේ දහසක් අවුරුදු පාලන කාලේ. අන්න ඒ කාලේ උන්වහන්සේ මේ අයට උන්වහන්සේත් සමග පාලනය කරන්න දෙනවා. ජාතීන් කෙරේ බලය දෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. උන්වහන්සේ තමයි rod of iron. උන්වහන්සේ තමයි යදන්නේ පාලනය කරන්න. නමුත් ජය ගන්නාට උන්වහන්සේත් එක්ක පාලනය කරන්න උන්වහන්සේ වරප්‍රසාදය ඒගොල්ලන්ට දෙනවා. 28. Just as I received authority from my Father, I will also give him the morning star. 28. We see utter. ඔහුට පන් තාරකාව දෙන්නෙමි. ආත්මයන්න් 27. කුඹකාරයාගේ භාජන බිඳ සුණු කරනු ලබන්නාක් මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩු කරන්නේය. ඔහුට පහන් තාරකාව දෙන්නෙමි. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. To those who have ears, let them hear what the Spirit is saying to the messianic communities. Kristus වහන්සේගේ සභාවලට ආත්මයන්න් වහන්සේ, ශුද්ධාත්මයන්න් වහන්සේ කියන දේ කන් ඇත්තේ අසාවා. දැන් එතකොට අපි rod of iron ජේසුස් වහන්සේගේ පාලනය. උන්වහන්සේ තමයි යදණ්ඩකින් පාලනය කරන්නේ. ඒතර කියනවා I will give you morning star. පහන් තාරකාව දෙනවා කියන. අපි දන්නවා පහන් තාරකාව ඉර පායන් ඉස්සල්ලා පේන තාරකාවක්. ඒ කියන්නේ මෙතන පෙන්වන්නේ උන්වහන්සේ ඒ අයට මහිමයක් දෙන්නේ. ඒ අයට මහිමයක් උන්වහන්සේ දෙන්නේ. දැන් අපිට ප්‍රශ්නේ මෙතන කතා කරා මේ තයතීරා සභාව මේ ලියුම් හතේ හරි අමුතු මේ තයතීරා සභාව උසවා ගැනීමට අසු වෙන්න යන සභාවක් නෙමෙයි. පීඩා කාලයට යන සභාවක්. මොකද මෙතන පොඩි කොටසක් ඉන්නවා. ඒ අයට කියනවා දැන් හැරුණේ නැත්තම් මහත් පීඩාවකට හෙළෙමි. ඒ නිසා අපි බලන්න ඕනේ මේ ජෙසබෙල්ගේ ආත්මය තියෙන මිනිස්සු අප සභාවවල ඉන්නවා. ඒ මිනිස්සුන්ව ඒ ආත්මෙන් හසුරවනවාද කියලා. එහෙමනම් පසුතැවිලි වෙන්න. ඒ කියන්නේ හොයා බලන්න. යක්ෂ ක්‍රම ක්‍රිස්තියානි ලේබල් වලින් යක්ෂ නමස්කාර සභාවට ගේන්න දෙන්න එපා. මේවා ගොඩක් පාස්ටර්ස්ලාට ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. අපිට සමහර විට ඒ මිනිස්සෙක් ඇවිල්ලා දේශනාවක් කරාම මිනිස්සු කැමති වෙයි. නමුත් එයාගේ තියෙන්නේ මොනවද? කන්ටෙන්ට් එක මොකද්ද? මොන ආත්මයකින්ද දේශනාව කරන්නේ? මොනවද උගන්වන්නේ? හොයා බලන්න. මොකද මේ දැන් අපි chapter 2 එකේ සභාවල් 4ක් ඉවර කරා. එෆීසස් ඉවර කරා. ස්මර්ණට කිසිම දෝෂාරෝපණයක් නැහැ ජේසුස් වහන්සේ. නමුත් බලන්න පර්ගමස් යක්ෂයාගේ සිංහාසනය තියෙනවා. සූස්ගේ දේවාලය. ඔයගොල්ලෝ දන්නවද සූස්ගේ දේවාලය පර්ගමස් තිබිච්ච ඕක පස්සේ දැන් ඔය මේ ඩිස්ට්‍රොයි කරලා ඉවර වුණාට පස්සේ ඕක වැළලීලා ගියා. පස්සේ මේ 1800 ගණන් වල ජර්මනියෙන් මේ තුර්කියේ මේ රේල් පාරක් දාන්න ඇවිල්ලා ඒගොල්ලෝ කැණීම් කරගෙන යනකොට ඒගොල්ලන්ට ගල් මදි වෙලා ඒගොල්ලෝ ගියා ගල් හොයන්න. ඒ යනකොට ඒගොල්ලෝ හාරගෙන යනකොට මේකට අහු වුණා අමුතු ගල් ජාතියක්. පස්සේ මේගොල්ලෝ
කාල් හෝෆ්මන් කියන කෙනා ඒගොල්ලෝ බලන මේ මොනවද මේ වාගෙන අනුකට මේගොල්ලොන්ට හම්බුනා මේ පුරාවස්තු වගේ ආකියොලොජිකල් දෙයක් කියලා. ඊට පස්සේ එයා ජර්මනියට දන්නලා එයාගේ ඉංජිනේරුවෝ ගෙන්නලා මේ ආකියොලොජිස්ට්ලා ගෙන්නලා බලලා හාරගෙන යනකොට මොකද්ද මතුනේ? සූස්ගේ දේවාලේ. පස්සේ මේ මිනිස්සු මොකද කරේ? තුර්කියෙන් පර්මිෂන් අරන් මේ දේවාලේ ගලෙන් ගලවලා සූස්ගේ දේවාලේ ගෙනිච්ච බර්ලින්ට. ඒතර ඕක ක්‍රිස්තු වර්ෂ 200 300 අතර වෙච්ච දෙයක්. ඔය 1879 තමයි ඔය කාල් හොෆ්මන් රේල්වේ එක දාන්න ඇවිල්ලා මෙයාට මේ ගල් මැදි වෙච්ච සීන් එකකින් මෙයා මේ සූස්ගේ දේවාලේ හොයාගෙන මේගොල්ලෝ මේක ට්‍රේන් වල දාලා ඔය ඉස්තාන්බුල් පැත්තෙන් ජර්මනියට ගෙනියලා බර්ලින් වල හදනවා නැවත සූස්ගේ දේවාලය පර්ගමම් මියුසියම් එක හැටියට. වැලලිලා තිබිච්ච ඒ සූස් යක්ෂයාව නැවත 1904 දී බර්ලින් වල ස්ථානගත කරනවා. ඒ නැවතිලා තිබිච්ච ලේ හැලින් නැවත මේ මිනිස්සු පටන් ගත්තා. කවදාවත් යන්න එපා මේ මියුසියම් එක බලන්න. ඒක බැලිය යුතු දෙයක් නෙමෙයි. ඒක යක්ෂයාගේ තැන. යන්න එපා. Google වලවත් බලන්න එපා. ඒක බැලිය යුතු නෑ. ඒ නිසා නිකන් ඩීටේල් එක බලන්න, පින්තූර බලන්න එපා. ඔයාලගේ ෆෝන් වලවත් ඕපන් කරන්න එපා. මම වැඩි විස්තර දෙන්නේ නැත්තේ ඒකයි. ඒ නිසා අපි හොයන්න ඕනේ අර පර්ගමස්ට කිව්වා උන්වහන්සේ යක්ෂයාගේ සිනගෝගේ සාතන්ගේ සීට් එක සිංහාසනය සිනගෝගේ සාතන්ගේ සිනගෝගේ එක. දැන් මෙතනට කියනවා ජෙසබෙල්ගේ ඉගැන්වීම. පර්ගමස්ට සාතන්ගේ සිනගෝගේ සහ නිකොලාතිවරුන්ගේ ඉගැන්වීම දෙක. දැන් මේ තයටිරට මොකද කියන්නේ? තයටිරට කියනවා ජෙසබෙල්ගේ ඉගැන්වීම ඔයගොල්ලන්ට තියෙන්නේ. ඔයගොල්ලෝ ක්‍රිස්තියානි ලේබල් එකකින් හිටියට ඔයගොල්ලන්ට තියෙන්නේ බාල් නමස්කාර. හොයලා බලන්න. ඒ නිසා අපි ගාව මේ රූප නමස්කාර, මේ යක්ෂ ඇදහිලි, මේවට අයිති කිසි දෙයක් අපිට තියෙන්න බෑ. අපි වෙන් කරන ලද මිනිස්සු කොටසක්. set apart වෙන් කරන ලද උන්වහන්සේට තෝරාගත්තා වූ සෙනඟක්. called කැඳවනු ලැබූ තෝරාගත් මනුෂ්‍ය කොටසක්. ඒගොල්ලෝ ඉන්න ඕනේ උන්වහන්සේට. නැතු අපි හිතුණු දේ කරලා අපිට ඇවිල්ලා කියන්න බෑ අපි ගැලවුණා කියලා. ඒ නිසා අපි හැම දෙනෙක්ම උන්වහන්සේ තයටිරාවට කියනවා එක දෙයයි පසුතැවිලි වෙන්න. ටයිම් එකක් දීලා තියෙනවා. වක් කැමති උනේ නෑ. අද සමහර ක්‍රිස්තියානි ලෝකේ සමහර සභාවල් වලට සමහර ඩිනොමිනේෂන්ස් වලට අපි දන්නවා. නමුත් අපි කියන්නේ පසුතැවිලි වෙන්න උන්වහන්සේගේ ඊම ළඟයි. ඒ නිසා repent උන්වහන්සේ ජය ගන්නට රිවෝඩ් එක දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා තයටිරා සභාව දැන් සභාවල් 4ක් ඉවරයි. අපිට තව කරන්න තියෙන්නේ yes අපි ඉවර කරා එෆීසස්, ස්මර්නා, පර්ගමස් සහ තයටිරා. අපිට කරන්න තියෙනවා තව සාඩිස් සභාව කරන්න තියෙනවා. ෆිලඩෙල්ෆියා කරන්න තියෙනවා. ලව්දීසියා කරන්න. තව සභාවල් 3ක් කරන්න තියෙනවා. ඔසවා ගැනීමට පෙර. මොකද chapter 4 එකේ තමයි ඔසවා ගැනීම ගැන කතා කරන්නේ. නමුත් සභා 7න් උන්වහන්සේ වලියු සභා 4ක් අපි කරා. praise the lord. මෙච්චර ඉක්මනට අපිට කරගන්න ලැබුණා. ඔයගලන්ට මේවා අහන්න ලැබෙන එක ඔයගොල්ලෝ පුදුම ආශිර්වාදලත් අය. මොකද ඔයගොල්ලන්ට ඉතාමත් ඉක්මනට මේවා ඇහෙන්න ලැබුණා. පුදුම සරල විදියට මට පුළුවන් ආකාරයෙන් මම ඔයගලන්ට මේවා එක්ස්ප්ලেইন කරනවා. ඉතින් යාඥා කරන්න පසුතැවිලි. උන්වහන්සේ තවමත් කියනවා අපිට ටයිම් දීලා තියෙනවා. පසුතැවිලි. උන්වහන්සේගේ නාමයෙන් හැරෙන්න. ඒ නිසා ඔබ සියලු දෙනාට නැවතත් thank you very much. මේවා බලනවා, ඉගෙන ගන්නවා, වෙනස් වෙනවා, අනිත් අයට කියනවා, උගන්වනවා. ගින්නෙන් ඉන්න, fire එකෙන් ඉන්න. නිවෙන්න එපා. ඒ නිසා ඔයගලන්ට thank you very much. Let me pray. Father, I thank you for everyone who listened to this, who learned from this, who change from this, who repent from this. Father, I thank you and give them to your hands, loving Lord.
and bless them, protect them, save them. ස්වාමිනී මේ අසපු සියලු දෙනා ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ස්වාමිනී ඔවුන් වෙනස් කරන්න, උගන්වන්න, ඔවුන්ව පසුතැවිල්ලට ගේන්න, ඔවුන්ව අරින්න ස්වාමිනී අනිත් අයටත් උගන්වන්න. ඕ ස්වාමිනී මේ වචනය ඇරලා මේ අහපු සියලු දෙනාට මේවා උගන්වන සියලු දෙනාට මේවා ෂෙයා කරන හැම දෙනෙක්ම ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ සියක් ගුණයක් ආශිර්වාදය ලැබෙන්න සලසන්න. ඔබ වහන්සේගේ ලේබලින් ඕන ආරක්ෂා කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Thank you very much. අපි ඊළඟ සතියේ හම්බ වෙමු ඊළඟ teaching. God bless you.